සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්න මොහොත. ඉතින් මේ බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ බණ ඇසීම නිවන් දොරටුවක් බවට පත්වෙනවා. නිවන් දොරටුවක් වෙන විදිහට බණහන්න නම් බණ අහන කෙනෙක් තුළ කාරණා කීපයක් පිහිටවා ගන්නට ඕන. ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් ඔබේ ජීවිතය තුළ පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආසාවකින් බණහන්න සූදානන් වෙන්. බණ ඇසීමේ ආසාව සුස්සූ සති කියලා ධර්මී පෙන්නනවා. බණ ඇසීමේ ආසාව. පිංහතුනී බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ කියන. බුද්ධ කියන වචනය කල්ප 100,000 ගණනකිනුත් ලෝකෙ අහන්නත් දුර්ලබයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගත වුණත් අද අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ බුදු කෙනෙක්ගේ බණපදයක් අනේ අපිට අද අහන්න ලැබෙනවා. අපි කොයි තරම් වාසනාවන්තද. ඒ වගේ අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවාගෙන ආසාාවෙන් බණහන්නට ඕන. ඒ තමයි බණ අහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු පළවෙනිම කාරණය. දෙවනි කාරණී සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාව තුළම අවධානි පිහිටවාගෙන කන් යොමු කරගෙන බණහන්න ඔබ දක්ෂවෙන්. පිංගතුනි දේශනාවක් අහනකොට මුල මැද ආග ගැලපෙන විදිහට බණහන්නට ඕන. ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. මේ බුදුහාන්දුරන්ගේ ධර්මයේ මුලත් මැදත් අගත් කල්්‍යයාන ධර්මයන්. සීල සමාධි ප්‍රඥා කියන මේ පිළිවලකට වැඩෙන ආකාරයට දේශනා කරපු ධර්මයන්. සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරන ලද ධර්මයක්. අන්නේ ධර්මය අහනකොට මුල මැදාග ගැලපෙන විදිහට බොහොම සද්ධාවෙන් බණහන්. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවම අවධානය පිහිටවාගෙන දේශනාව අවසන් වෙන කල් බණහන් ඔබ දක්ෂවෙන්. තුන්ගනි කාරණේ බණහන කෙනෙක් තුළ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න්න ඕන. මං මේ ධර්මය කොහොම හරි තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කරගන්නවා. මේ ධර්මය මගේ ජීවිතයට මං සම්බන්ධ කරගන්නවා. මං කොහොම හරි ධර්මය තුළ ජීවත්වෙනවා. අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්. අඥ්ඥා චිත්තං උපට්ට පේති අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්නට ඕන. ඊළඟට පිංහතුනේ බණහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු හතරවෙනි කාරණය අත්තං ගන්හාති කියන. අර්ථය ග්‍රහණය කරගන්න. ධර්ම දේශනාවෙන් කියවෙන වැදගත් ධර්ම කාරණ හොඳට මතකතියාගන්න ග්‍රහණය කරගන්න ඔබ දක්ෂවෙන්. පස්වනි එක තමයි අනත්තන් රිංචති අනවශ්‍ය දේවල්. බණහනකොට නොයෙක් අනවශ්‍ය දේවල් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. සමහරලාවට දේශනාව ගැන තර්ක විතර්ක උපදින්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. පිංගතුනි සෝවාන් ඵලයට පත්වෙන තෙක්ම
සෝවාන් වෙච්ච කෙනා තමයි බුද්ධාදී අටතැන් ගැන සැකය විචිකිච්ඡාව සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම ප්‍රහාණය වෙච්ච කෙනා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමෙන් තමයි සෝවාන් ඵලයට පත්වෙන්. එතකං මේක කොහොමද ඒක කොහොමද ඒ බණපොතේ එහෙම තිබ්බට බුදුහාමුදුරුවෝ කීවට එතකොට ඔය වගේ අපිට තර්ක විතර්ක නොයෙක් දේවල් අපිට ඇති වෙනවා. ධර්මය ගැන නොයෙක් සැක සංකා තර්ක විතර්ක උපදින්නේ අනවබෝධය නිසා. ඒ නිසා අනවශ්‍ය දේවල් ධර්මාවබෝධයට අදාළ නැති හිත දුවන අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල බැහැර කරලා අනත්තන් රිංචති. දේශනාවම හිත පිහිටවාගෙන බණහන්න දක්ෂවෙන්. ඊළඟදේ තමයි අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරය යෙදමින් ඒ කියන ධර්මය තමා තුළින් ගලපා බලමින් තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මය දකින්න උත්සාහ කරන්නට ඕන. අන්න එතකොට ඒ ධර්මය තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. පිංහතුනි ඔන්න ඔය කාරණා කීපේ මතකතියාගෙන ඔබ අදන මේ කවද කොතන කොයි මොහොති බණැහුවත්. ධර්මය අහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු ප්‍රධානම වැදගත්ම කාරණා කීපේ තමයි ඒ ඔබට පැහැදිලි කරලා දුන්න. අද මේ ධර්ම දේශනාව තුළ ඔබට ඉතාම වැදගත්. මේ සමාජයේ තුළ මිනිස්සු බොහෝම වැරදි විදිහට අර්ථකථනය කරන සමහර වෙලාවට තමන්ගේ ඉරිසියාව කෙනෙක් දියුණු වෙනවා දකින්න අකමැත්ත ධර්මය හැසිරෙන කෙනෙක් හොඳට කාලා ඇඳලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මතම සමහරු ධර්මී නැති දේවල් මතු කරමින් ධර්මය වගේ පෙන්නමින් උත්සාහ කරන මිනිස්සු තුළ තියෙන වැරදි අදහස් කීපයක් නිවැරදි කරගන්න උපකාර වෙන විදිහට අද අපි මේ ධර්මානු ශාසනාවේදී ඔබට කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ තමයි කෙනෙක් හිතන්න පුළුවන් ධර්මී හැසිරෙනවනම් මේ අතහරින්න කියන ධර්මය තුළ කෙනෙකුට දියුණු වෙන්න බෑ. කෙනෙකුට ලස්සනට ඇඳලා පැනඳලා බොහොම පොහොසත් හොඳ ගෙයක් දොරක් යානවාහනයක ඉන්නවන. සමහර වෙලාවට කෙනෙක් එයා හොඳට භාවනා කරන ධර්මය දියුණු කරන හොඳට ධර්මී හැසිරෙන කෙනෙක් වෙන්න පුළුව. හැබැයි තව කෙනෙක් බාහිරින් බලාගෙන එයා දිහා බල්ල කියනවා. එයා මේ බොරුවට බණෑහුවට මේ අතහරිනෝ මේ අතහැරීම නිවන් දකින්න කතාව පේනවනේද යන වාහනේ පේනවනේද ඉන්න ගෙවල් දොරවල්වල තියෙන බඩුමුට්ටු මොන අතහැරීමත්ද මෙයාගේ කියලා අර බාහිර වස්තුව යාගේ දේපල යාගේ සැප සම්පත් යාගේ රන්රිදී මුතු මැනික් වෙන්න පුළුවන් යා පාවිච්චි කරන යානවාහන මේවදිහා බලාගෙන ධර්මී හැසිරෙන අයට ගරහන සමාජයක් අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙන. එතකොට සමහරු හිතාගෙන ඉන්නේ මේ අතහරින්න කියන්නේ ගෙවල් දොරවල් අතහැල්ලා මේ ඔක්කොම් පැත්ත මේ ඔක්කොම අනිත්‍යයි කියලා මේ පැත්තකට ගිහිල්ල ගහක් යට ඉඳගෙන ඉන්නවන තියෙන සල්ලි ආයව බෙදල දාන්න ඕන මිනිස්සුන්ට ඕව මේ කන්න නැති මිනිසුන්ට බෙදල දීපල්ලා එහෙම තමයි සමහරු හිතාගෙටින් ආයා මේ බණ කතා කරන්නේ බණමයි කතාකරොත්තයා මේ සෝවාන් වනා වගේ කතා කරන්නේ පේ නැද්ද මෙයාගේ තියෙන තන්හාාව ඔන්න ඔයි විදිහට සමාජය තුළ ධර්මී හැසිරෙනයට ගරහා කිරින් අපිට දකින්න ලැබෙන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ආර්ථික දියුණුව කරා යන කෙනෙකුට ආර්ථික වසයෙන් ඉහලටම යන්න බුදුහාමුදුර පෙන්නල තියෙනවා. අතහරිනවා කියන්නේ ගෙවල් දොරවල් අතහැල්ල රන්රිදී මුතු මැනි අතහැල්ල නිකයි හිඟන්නෙක් වගේ පැත්ත බලාගත්තුවත බලාගෙන මේ ඔක්කොම අනිත්‍යයි මේ එකක්ත් අඩක් නෑ කියලා ඉන්නවනං ඒක මානසික රෝගයක්. ඒ ධර්මාවබෝධයක් නෙම එක මොකක් හරි මොලේ ප්‍රශ්නයක්. මේ ධර්මය තුළ ගත්තොත් බුදුහාන්දුරන් කාලි සිදුවීන් දිහා විමසල බලන් ඔබ දන්නවා අනාත පිණ්ඩික සිටතුමා කල්ප ලක්ෂයක් සසරේ පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා මේ බුද්ධ ශාසනය අග්‍රම දායකයා මොනතරං කෝටිපතියෙද්ද කියලා හිතන් 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදන්නනම් තව කෝටි කීයක් හම්බ කරපු ධනයක් තියෙන්නේ නැත්. එදා සැවැත් නුවර තමයි දඹදිව තිබ්බ 16 මහා ජනපද අතර
ඔබ දන්නවා අංග, මගධ, කසී, කෝසල, වජ්ජි, මල්ලෝ ඒ වගේ 16 මහා ජනපදයන් හැටියට තමයි ඒ ඉන්දියාව එදා දඹදිව බෙදාගෙන විශාල ප්‍රදේශ රාජ්‍යවරු, මොකද රට විශාල නිසා කුඩා කුඩා රාජ්‍ය හැටියට තමයි රජවරු රජකම් කරේ. ඔය අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. මේ කෝසල රාජ්‍යයේ රජ්ජුරුව තමයි කොසල් රජ්ජුරු. මේ රටේ සැවැත් නුවර කියන්නේ ඒ රටේ තිබ ප්‍රධානම අග නගරයත් එක්ක තිබ්බ නගර ප්‍රදේශය. එතකොට වැඩිම පිරිසක් මේ නගරයේ ආශ්‍රිතව තමයි මිනිස්සු ජීවත්තේ. ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා සැවැත් නුවර විතරක් කෝටි 7ක ජනතාවක් ජීවත් වුණා කියලා. එහෙනම් අපිට පේනවා සැවැත් නුවර කියන්නේ පුංචි ප්‍රදේශයක් නෙමෙයි. අද ඔබට ඉන්දියාවත් එක්ක ගලපුවාම අද චෙන්නයි වල විතරක් ගත්තත් ওই නගරයේ ආශ්‍රිතව කෝටි 5කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙනවා. එහෙනම් අපිට පේනවා ඉන්දියාව අද කෝටි 128ක් 30ක් විතර ජනතාවක් ජීවත් වෙන විශාල රටක්. එදා සැවැත් නුවර විතරක් කෝටි 7කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා කියලා. එතකොට මේ නගරේම ධනවත්ම කෙනා තමයි සිටු තනතුර ලැබෙන. ඒ කාලේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට, පොහොසත්ම කෙනාට, මහා ධනයක් තියෙන කෙනාට රජතුමා විසින් නගරේම ධනවතා කියලා ලැබෙන ගෞරව නාමය තමයි සිටුකම. ප්‍රධාන සිටු තනතුර ලැබෙන්නේ නගරේ පළවෙනිම ධනවතාට. එතකොට නගරේ හිටපු ධනවත්ම කෙනෙක් තමයි සුදත්ත සිටුවරයා. එයාට අනාථ පිණ්ඩික කියලා මිනිස්සු කිව්වේ මිනිස්සුන්ට දන් දෙනවා. දුගී මගේ යාචකයන්ට පිහිට වෙනවා, අනුන්ට උදව් උපකාර කරනවා. ඒ නිසා කිව්වා අනාථ පිණ්ඩික. හැබැයි ඇත්ත නම සුදත්ත. මේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන ඔබ හිතන්න. දේශනාවල තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ වුණත් මුණ ගැහුනේ රජගහ නුවරට. සැවැත් නුවර ඉඳන් රජගහ නුවර කියන්නේ වෙනත් රාජ්‍යයක්. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගිහිල්ලා සුමිත්‍ර කියලා මිත්‍රයෙක්ගේ ගෙදර නවහතැන් ගන්නවා නිතර ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ නගර දෙක අතර. ඒ කියන්නේ රාජ්‍ය දෙකක් එදා. දඹදිවම වෙන වෙනම පැවතිච්ච රාජ්‍ය. එතකොට පේනවා සුදත්ත සිටුවරයාගේ ව්‍යාපාර වෙළඳාම් කටයුතු අනෙක් රාජ්‍යවලට පවා ව්‍යාප්ත කරලා බොහොම හොඳ ව්‍යාපාරිකයෙක්. එතකොට බුදුහාඳුරු මුණ ගැහිච්ච පළවෙනි දවසේම බණහල සෝවාන් ඵලයට පත් වුණා සුදත්ත සිටුවරයා. දැන් සෝවාන් වෙනවා කියන එක බුදුහාඳුරන්ගේ ධර්මයේ පෙන්වන්නේ කොච්චර මේ ධර්මාවබෝධයේ වටිනාකම බුදුහාඳුරු උපමාවකට පෙන්නනවා. යුද්ධ 1000ක් දිනනවට වඩා මනුස්ස ලෝකෙම පාලනය කරන, මේ ලෝකෙම තනි රජෙක් හැටියට ලෝකෙ පාලනය කරන රජෙක් ගැන විස්තර වෙනවා. මේ වගේ කාලවල නෙමේ දීර්ඝායුෂ ඇති කාලවල එවැනි රජවරු පහළ වෙනවා. සක්විති රජවරු, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. එතකොට බුදුහාඳුරෝ පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා අර ලෝකෙම සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා ඊළඟට චාතුම් මහරාජික තාවතින්ස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති සක්‍ර දිව්‍ය පදවිය ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියනවා. පින්වතුනි, සෝවාන් වෙච්ච කෙනා බුද්ධේ අවිච්ඡප්‍රසාදේ බුදුහාඳුර ගැන අචල සද්ධාාවක්, ධම්මේ අවිච්ඡප්‍රසාදය ධර්මයේ ගැන අචල සද්ධාාවක්, සංඝේ අවිච්ඡප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්, ආර්යකාන්ත සීලය අවබෝධයෙන් දිවිහිමියෙන් උතුම් සීලයක පිහිටපු කෙනෙක් බවට පත්වෙනවා. යා ධර්මයේ ගැන බුද්ධ ශාසනයේ නිවන් මගට බැසගත්ත කෙනෙක්. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා කියන එක. එතකොට ඒ සිටුවරයා තමයි බුදුහාමුදුරන්ට ආරාධනා කරේ, ස්වාමිනී ඔබ වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න, විශාල ජනතාවක් ජීවත් වෙන සැවැත් නුවරට ඔබ වහන්සේ වඩින්න, ඔබ වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වෙනුවෙන් මම මගේම ධනයෙන් ආරාමයක් කරලා මම පූජා කරන්න. බුදුහාඳුර පිළිගත්තා. සුදත්ත සිටුවරයා ඉඩම ගන්න විතරක් ඔබ අහලා ඇති ජේතවනයේ ඉඩම මිලදී ගන්න කරත්තවලින් කහවණු ගෙනහල්ලා පොළොවේ අතුරලා 18 කෝටියක් බිම කහවණු ඇතිරුවා කියන. ඒකට හේතුව ඉඩම අයිති කොසල් රජ්ජුරුවන්ගේ පුතා වෙච්ච ජේත කුමාරයා කිව්වා ඉඩම දෙන්නේ නැහැ. කීය ඉඩම් රජ්ජුරුවන්ගේ පුතාට ඉඩම් විකුණන්න ඕනද? හැබැයි මිත්‍රකමයි පිය රජ්ජුරුවන්ගේ හිතවත්කමත් එක්ක නොවටිනා මිලක් කිව්වොත් ඕකම අතෑරලා දායි කියලා කිව්වා. කවුරු හරි මුළු ඉඩමෙම කහවණු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩම දෙන්නේ නැහැ, මට ඒ තරම් ඒක වටිනවා, දෙනවා නම් දෙන්නේ එහෙම කෙනෙකුට විතරයි කිව්වා. ඊට පස්සේ හොඳයි කියලා
තමන්ගේ කහවනුම් කරත්තවලින් පටෝගෙන ගිහිල්ලක් 18 කෝටියක් කහවනු ඉඩම ඇතිරුවක් කිය. එතකොට තවත් 18 කෝටියක් වියදං කරලා කුටි සෙනසුන් ආරාම අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් ඉදි කර. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදත්ත සිටුවරයා බුදුහාදුරන්ට හදපු සුගන්ධ කුටිය සුගන්ධ කියන ගන්ධ කුටිය සුගන්ධ කුටිය ගඳ කිලිය කියලා බුදුහාන්දුරයින් කුටිය හඳුන්නනො ධර්මය වහල 7කින් යුක්ත සත්මහල් ප්‍රාසාදයක් හැටියට තමයි සුගන්ධ කුටිය ගැන විස්තරවෙට වහල 7ක් තිබ්බ කියනවා. ඒ එක වහලෙන් එකැන හුලං හමාගෙන එනකොට එක දිසාවෙන් සඳුන් ලීයෙන් තමයි වහලි හදලා තිබුණේ. සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට තමයි වහල 7කින් යුක්ත ලස්සන සුගන්ධ කුටියක් බුදුහාඳුරන්ට හදලා පූජ කරේ. එතකොට තවත් 18 කෝටියක් වියදං කරා ආරාමි පූජ කරන උත්සවයට මුළු නගරෙම සැරසුවා. මිනිස්සුන්ට දුගී මගේ යාචකයන්ට කන්න දුන්න පාරවල්වල සුදු ඇලි අතුරල තොරන් ගහලා කොඩි සේසත් දජ පතාක නංවල කෝටි ගාන කහවනු 18 කෝටියවම 3ක් ඔක්කොම් 54 කෝටියක් වියදං කරා කියනවා ජේත වනේ හදල පූජ කරන්න. දැම් බලන්න බුදුහාන්දුර ඇතුළු සංඝයාට මේ ආරාමයක් පූජ කරපු හැටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බුදු වෙලා වැඩ්ඩිම කාලයක් වැඩ හිටිය ඔය ජේත වනේ. දැන්නික සාමාන්‍යෙන් අද මේ සමාජ කතාවෙනේ වාද සමාලාවට ධර්මය කියලම සමහරු හිතාගෙන ඉන්න අයගේ අදහස් මහා දර්ශනික අදහස් කියන සමහරය නිකං හිතන්න එදා හිටියන ඔය 54 කෝටියක් වියදං කරලා මේ ආරාමෝනද ඔය කන්න නැතිවුන්ට ගෙවල්ටියක් හදලා දීලා අයින්සක මිනිසුන්ට ගෙවල්ටියක් හදලා දුන්නනම් ඔයිට වඩාපින් ඔන්න හොම කියන අය ඔබහල ඇති මේ සුදත් අනාත පින්ඩික සිටතුමාට මේ පිස්සු මෙච්චර මේ කොඩි දාලා මේ නගරේ සරසල මේ බොරු සෝබන පෙන්නනවාද අන්න ඔය වගේ නොයෙක් අදහස් අපිට සමාජය තුළ අහන්න ලැබේ. එදා අද ඉන්නයි සමහරටික මේ බුදු කෙනෙක් නම් ඔහොම වහල 7කින් යුක්ත ඔහොම ප්‍රාසාදික ඉන්නවද බුදුවරු මේ සුපිරි ගෙවල්න මේ කියලා ජේත වනයටත් එහෙනම් ගරහන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ආරාමි පිළිගත්ත මහරහතන් වහන්සේලා වැඩ හිටිය. පිංහතුනී ධර්මය කරායන ශ්‍රාවකයන් රජවරු සිටුවරු මහා ප්‍රාසාද මාලිගා හදල දුන්නත් ඒකත් පිළිගත්තා. හැබැයි ඒකට ඇලිලා හිටිය නෑ. උන්වහන්සේලා කැලේ ගහක් යට හිටියත් වස්කාලි ගත කරන්න ගිහිල්ල ගල්ලෙනක වැඩ හිටියත් ඒ සියල්ල උන්වහන්සේලා නොඇලි නොබැඳී ඒක හිත පිහිටවත් නැතුව ධර්මාවබෝධය පිණිස ඒක තමන්ට සීතලෙන් උණුසුමෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා ඉන්න ප්‍රත්තිවේක්ෂාකල බුදුහාන්දුර පෙන්න්න මහනෙන භික්‍ෂුවකට දැ අපි භික්‍ෂූන් වහන්සේලා ගැනගම භික්‍ෂූන් වහන්සේලා කුටියක් ලැබුණොත් ඒ කුටිය පරිහරණය කරන්න මොකටද සීතස්ස පටිගහතාය උන්හස්ස පටිගහතාය සීතලෙන් ආරක්ෂාවෙන් උණුසුමෙන් ආරක්ෂාවෙන් මැසි මදුරු පීඩාවලින් සර්පයන්ගේ මේ අනතුරුවලින් ආරක්ෂාවෙන් තමන්ට සුවසේ ධර්මාවබෝධය පිණිස මග වඩාගන්න පහසු අන්න ඒ අරමුණෙන් තමයි කුටියක් ආරාමයක් විහාරස්ථානයක් පරිහරණය කරන්න. එතකොට ආහාර ටිකක් වෙන්න පුළුවන්. සමහරලාවට රාජ භෝජන මාලිගාවේ ආරාධනා කළ රජ්ජුරු දාන පූජ කරන. ප්‍රනීත භෝජන පූජ කරන. හැබැයි ආහාර වලදන්නේ පැරණි කුසගි නිවේදනා නිවාගන්න අලුතෙන් කුසගි නිවේදනා නෝපදින්න ධර්මාවබෝධය පිණිස මේ යන ගමනේ කුසගිනි වේදනා නිවාගෙන කය පවත්තගන්න. සමහර වෙලාවට බුදුහාදුරන්ට දේශනාවල තියෙනවා රන් නූලෙන් වියපු සිවුරු පූජ කරලා තියෙනවා. බුදුහාන්දුරුව ඒව පිළිගත්ත. බුදුරජාණන් වහන්සේට රජවරු වටිනා සලු පිළි සිවුරු පිරිකර පූජා කර. අපේ බුදුහාන්දුරුව පිරිනිවන් පාන ආසන්න වඩින ගමනේ කුක්කුස මල්ල කියලා. ආලාර කාලාමගේ ශ්‍රාවකය වෙච්ච දෙන්නෙක් බුදු හාන්දුරුව විවේකෙන් වැඩඉන්නවා දැකළ කකුත්තා නදි අසල සතුටු සාමීචයෙන් බුදු හාන්දුරුව එක්ක ටික වෙලාවක් කතා කළ හිත පහදවාගෙන ඒ අයි ළඟ තිබ්බකින රන්නූලෙන් වියපු වටිනා රත්තරම් පාට සලු දෙකක් වස්ත්‍ර දෙකක් සිවුරකට සෑහෙන ඒ වෙලේ මේ වස්ත්‍ර දෙක බුදු හාන්දුරන්ට පූජාකර බුදුරජාණන් වහන්සේ වදාළ කොක්කුස මල් එකක් මේ ආනන්දට පූජ කර එක චිවුරක් ආනන්ද හාන්දුරන්ට පූජා කර අනෙක් සිවුර බුදු හාන්දුරන්ට පූජ කර
ඒ වෙලාවේ මේ අය වන්දනා කළ පිටත් වනාට පස්සේ ආනන්ද හාන්දුරු බුදු හාන්දුරු ඇඳගෙන හිටිය සිවුර ඉවත් කරලා අර රන්වන් පාට සිවුර බුදු හාන්දුරන්ට පොරෝණකොට බුදු සිරුර රත්තරම් පාට වෙලා රන්වන් පාට ආලෝකයක් විහිදෙනවා. ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං කවදාවත් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ මේ වගේ ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාටට ශරීරේ බැබලෙමින් ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙකකදී බුදු කෙනෙක්ගේ ශරීරය මේ වගේ වර්ණයේ වෙනස් වෙලා රත්තරන් ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද. ඒ බුද්ධත්වයට පත්වෙන දවසෙත් බුදු සිරුරෙන් මේ වගේ රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද. ඒ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලෙමින් රන්වන් ආලෝකයක් විහිදෙනවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානව කියලා එතන දේශනා කරා. එතකොට අපිට පේනවා රජ්‍යවරු සිටුවලු වටිනා සිවුරු පිළිගන්න. බුදුහාඳුර ඒවත් පිළිගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාංශුකුල සිවුරකුත් පෙරෙව්වා. ඒකත් දරාගෙන හිටියා. එතකොට දැන් හිතන්න හැබැයි මිනිස්සු පහදින්නේ ගහක් යට ඉන්නවනම් ගල් ගුහාවක් අස්සේ විතරක් ඉන්නවන. ඉරිච්ච සිවුරක් හැඳගෙන ඉන්නවන. ඔය බිම බලාගෙන ඉන්නවන එක්ක පින්ඩ පාතෙන් විතරක් යැපෙනවනං අරවට වඩා පහදිනවම ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඔබ හිතන්න දේවදත්ත හාමුදුරු බුදුරජාණන් වහන්සේකින් ඉල්ලීම් පහක් ඉල්ලුවන ඔබ අහල ඇතින. ඒ ඉල්ලීම් පහේ තියෙන්නේ දේවදත්ත හාමුදුරුව කල්පනා කරම් මිනිස්සු රවට්ටල මිනිස්සු විතරක් නෙමෙයි බුදු හාමුදුරළඟ පැවිදි වෙලා හිට අලුත පැවිදිවෙච්ච ධර්මාවබෝධයක් නැති භික්‍ෂූන් වහන්සේලා පිරිසකුල් රවට්ටලා ඒ අය මගේ මතයට හරි කියලා කඩාගන්න නං බුදු හාමුදුරන්ට වඩා මන් සිල්වත් කියල පෙන්න්න ඕන. ඒ නිසා දේවදත්ත හාමුදුරුව ඉල්ලීමක් ඉල්වා භික්‍ෂූන් වහන්සේලා නිවන් දකින්න කැමති අයි. ඔය රජවරු සිටුවරු පූජා කරන මේ වටින ආරාම පිළිඅරගෙන ඔය සුපෝක බෝගේ ඔය ජීවිතෙන් නෙමෙයි ජීවිතාන්තෙ දක්වාම ගස්යට විතර ඉන්න ඕන භික්‍ෂූන් වහන්සේලා. පහදිනවා මිනිස්සු බුදු හාමුදුරුව එක පිළිගත්තනේ. ඊළඟට කෙන සාමීනි භාග්‍යවතුන් වහන්ස මගේ ඉල්ලීම තමයි භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තෙ දක්වාම ඔය වටිනා සිවුරු පිරිකර පිළිගන්න නැතුව ඔය බිසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන පාංශකූල සිවුරු විතරයි අඳින්න ඕනේ. බුදු හාමුදුරුව එකත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සෙ කියනවා සාමීනී භාග්‍යවතුන් වහන්සේ මගේ ඊළඟ ඉල්ලීම භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තෙ දක්වාම පින්ඩ පාතෙන් විතරයි යැපෙන්න්න ඕන කිව. ඔය රජවරු සිටුවරු දානගෙනල්ලා ආරාධනා කළ ප්‍රනීතව දුන්නට ඒව පිළිගන්න හොඳනෑ. පින්ඩ පාත ගිහිලා ලැබෙන දෙයක් ඇද්ද ඒක විතරයි නිවන් දකිනක. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරා. ඊට පස් දේවදත්ත හාමුදුරුවෝ කියනවා භික්‍ෂූන්ට කවමදාවත් පාත්තරයට පින්ඩ පාති දියනකොට ලැබුණත් නිර්මාන්සෝමයි ඉන්න ඕන කිසි දෙයක් පිළිගන්න හොඳනෑ. බුදු හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරන. ඊට පස්සකිනව සාමීනී භාග්‍යවතුන් වහන්ස තුන් සිවුරෙන් තනිපොට සිවුරයි අඳන සිවුරයි දෙපට සිවුරයි කෙන මේ සිවුරු තුන විතරක් ඇති භික්ෂුවකට අමතර සිවුරු එකක්ත් අවශ්‍යනය. එදකොට මේ ඉල්ලීම් ටික දැක්ක ගමන් සාමාන්‍ය කෙනෙකුට ඇත්තනියෙන්නම් දේවදත්ත හාමුදුරුවෝ කොච්චර ප්‍රතිපක්තිකරුකද අනේ පාංශුකුල සිවුරු පිළිගන්න දේවදත්ත ඒ ඉල්ලීම් ඉල්ලුවේ ඒ විදිහට හිටපු නිසා දේවදත්තට බොහෝ පිරිසක් රැවටිලා ඔහුට අනුගාමික පිරිසක් හැදුන බුදු හාමුදුරු වැඩයින් නැද්දිම. ඒ හැදුනෙ දේවදත්ත අර චරිතේ ලෝකෙට පෙන්වා. තමන් ගස්සයට ඉන්නේ පින්ඩ පාතෙක් විතරයි යැපෙන්නේ පාංශුකුල සිවුරු පිළිගන්න තුන් සිවුරෙන් විතරයින්නේ තමන් බොහොම නිර්මාසක කෙනෙ. එදකොට මේ ප්‍රතිපක්ති පෙන්නපු නිසා මිනිස්සු රැවටුනා විතරක් නෙමේ බුදු හාමුදුරුව ළඟ හිටපු 500ක් පැවිදි වෙච්චාය හිතුවා බුදු හාමුදුරන්ට වඩා අපිට දේවදත්ත හාමුදුරන්ගේ මාර්ගය හරි ඉක්මනින් නිවන් දකින්න නම් අපි දේවදත්තත් එක්ක යනවා කියලා 500ක් දේවදත්ත හාමුදුරුවොත් එක්ක ගියාන. බුදු හාමුදුරන්ගෙන් කැඩිලා 500ක් දේවදත්ත භික්ෂුව පස්සේ ගියා. එහෙමනම් අපිට පේනවා මේ ස්වභාවය අපිට එක එක්කෙනාගේ ලැබීම වෙනස්කම් තියෙන්න පුළුවන්. කෙනෙකුට
දායකයෝ ඉන්නවා. අපි දකිනවා ලංකාවේ ගත්තත් ලෝකෙ කොහේ ගත්තද ඔබ තායිලන්තේ වගේ දැකලා තියෙනවනේ. තායිලන්තේ මිනිස්සු ඒ තමන්ට තියෙන දුප්පත්ම කෙනා පවා රස්සාවක් කරලා තමන්ට ලැබෙන පොඩි පඩියෙන් හරි රත්තරම් මිශ්‍ර පුංචි කොලයක් අරගෙන ගිහිල්ලා පිළිමෙක හරි පන්සලේ කොහේ හරි ඒ රත්තරන් ආලේප කරන. ඒ අය හිතනවා බුදුහාඳුරුවෝ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් පූජා කරන්න තියෙන වටිනාම දේ රත්තරන්. තායිලන්තේ ගත්තොත් ටොන් ගණන් වටිනා රත්තරම් බුද්ධ ප්‍රතිමා. ඒ අය රත්තරම් පූජා කරලා ඒවා එකතු කරලා එකතු වෙලා ඒවෙන් බුදු පිළිම හදනවා. ආරාම විශාල මාලිගා වගේ පන්සල් විහෙර විහාර හදලා ශාසනයට පූජා කරනවා. එතකොට අපි ගත්තොත් සමහරවිට අපි හිතමු අපේ රටේ ඒ ස්වාමීන් වහන්සේලාගේ පින උන්වහන්සේලාගේ ලැබීම උන්වහන්සේලා සසරේ දන් දීලා සසරේ කරපු පින් ඒව කෙනෙකුට බලපානවා. බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි සසරේ දන් දීපු කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතය තුළ කවදාවත් සිව්පසේ අඩුවක් ලැබෙන්නේ නැහැ. ප්‍රණීත විදිහටම දානමාන ටික ලැබෙනවා ජීවිත කාලේ. කුටි සෙනසුන් ආරාම යන තැන දෙවියන් හරි මනුස්ස වෙස් අරගෙන දන් දෙනවා. විමාන වගේ බොහොම ලස්සනට ඒවා ලැබෙනවා. එතකොට ඒ කෙනාගේ පෙරපින තව කෙනෙක් ඉන්න පුළුවන් දුකසේ බොහොම අමාරුවෙන් උන්වහන්සේත් පැවිදි වෙලා හරියට සිවුරක්නේ. අපි දකිනවා ලංකා අපි ලංකාව පුරා බණට යනවා. අපි ස්වාමීන් වහන්සේලා අපි ගොඩාක් උදව් කරලා තියෙනවා. අපි පන්සල් හදන්න උදව් කරලා තියෙනවා. ගොඩාක් ශාසනය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලාට අපි පිහිට වෙනවා. හැබැයි ඒ අතර අපි දන්නවා ලෙඩක් දුකක් වුණොත් බෙහෙත් ටිකක් ගන්න නැහැ. ඔබ දන්නවා ඒ නිසාම අපි සීල සුවරණ කියලා ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් හදලා හොරන මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 35 නමක් නේවාසිකව අපි නවත්තගෙන ප්‍රතිකාර කරන දැන් අවුරුදු ගණනාවක් පුරා 100 ගාණක් ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලැබලා තියෙනවා. සුවපත් වෙලා ගිය ප්‍රමාණය 100 ගාණක්. ඒ වගේම අපි ළඟ බොහොම රෝගාතුරෝ එක තැන් වෙලා බොහෝම අසරණව හිටපු ගිලන් ස්වාමීන් වහන්සේලා 39කට ආසන්න පිරිසක් මේ කාලය තුළ අපවත් වුණා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආදාහන කටයුතු පවා අපේ වියදමෙන්ම කරගෙන ශාසනය වෙනුවෙන් කවුරු සලකන්න නැති වයසට ගිය වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා රැක බලා ගනිමින් අපි ශාසනය වෙනුවෙන් ඒ වගේ රෝහලක් බඳු මධ්‍යස්ථානයක් හොරන සීල සුවරණ කියලා අපි පවත්වාගෙන යනවා. අපි දකිනවා භික්ෂුන් වහන්සේලා අතර සමහර අය ඉන්නවා ලෙඩක් දුකක් වුණාම දායකයෝ පිටරටවල් වල අරන් ගිහලා බෙහෙත් කරන. රටේ ඉහළම පෞද්ගලික රෝහල් වල ලක්ෂ ගණන් බිල් ගෙවාගෙන දායකයෝ ගෙනහිල්ලා හොඳම වෛද්‍යවරුන්ගෙන් සමහරුන්ට බේත් අරන් දෙනවා. ඒ උන්වහන්සේගේ පින. ස්තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා අනේ ලෙඩක් වෙලා බෙහෙත් ටිකක් ගන්න නැහැ. ඔහේ කවුරුත් නැහැ. ඔහේ වේවුලලා එක්ක හොඳ වෙනවා. සමහරු එක තැන මල මුට්‍ර කරගෙන දුක් විඳලා උන්වහන්සේලා බොහොම අසරණ වෙලා අපවත් වෙනවා. එතකොට මේ එක එක්කෙනා සසරේ කරපු පින්පව් වල විපාක අපි කාටත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ලැබෙනවා. හැබැයි අපේ ධර්මයේ තේරුම්ගෙන ධර්ම මාර්ගයේ යන කෙනා තියෙන කෙනාට ඊරිසියා කරමින් එක්ක නැති කෙනා කරන්න තියෙන කෙනාට ගරහනවා. ඊරිසියා කරන. ඒ තුල වෙන්නේ ඔබට ඔබේ ධර්ම මාර්ගේ වැහෙන එක. අපිට පේනවා සමාජය තුල වර්තමානයේ ගොඩාක් බහුලව ගොඩනැගීගෙන යන්නේ ඊරිසියා වෛරය. ඒක ගොඩක් අපේ රටේ ගොඩනැගෙන හේතුව මේ ආදායම් විෂමතාවය. අපිට පේනවා රටේ දැන් ගිහි සමාජය දිහා බලන්න. ගිහි සමාජය තුල රටේ විශාල පිරිසක් බොහෝ දුක් විඳිනවා. රස්සාවක් කරලා ඉදා වේල හම්බ කරගෙන දරුවෝ 3-4 දෙනෙක් දෙන්නේ 3 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් වෙන කොච්චර අමාරුවේද. ගම් වලට යනකොට ඈත දුෂ්කර ගම්මාන වලට යනකොට කුඹුරු වැඩ කරගෙන හේනක් කරගෙන එදා වේල මොනවා හරි විකුණගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සු අන්ත දුක් විඳිනවා. සමහර වෙලාවට දවසටම එක වේලයි කන්නේ. හරියට ඇඳුමක් නැහැ. බෙහෙතක් හේතක් නැහැ. බොහෝ ජීවිතවල ප්‍රශ්න. හැබැයි ඒ රටේම කෝටි 7-8 වාහන පාවිච්චි කරන. සමහරලාවට එක කෑම වේලට රටේ තියෙන ඉහළම හෝටල් වල එක කෑම වේලට 5000 10000 වියදම් කරන. එක ආහාර වේලකට සමහර පවුලක් අවුරුද්දක් ජීවත් කරන්න පුළුවන් ඒ මුදලේ. එතකොට අපිට පේනවා මේ විෂමතාවයක් සමාජය තුළ ගොඩ නැගිලා තියෙනවා. හැබැයි ඒකත් එක්ක සාමාන්‍ය මිනිස්සු තුළ ඇතිවෙන්නේ තියෙන කෙනා ගැන විශාල ඊරිසියාවක් වෛරයක් ක්‍රෝධයක් ඇතිවෙන. ඒ නිසා මොකද අද ඔබට මේ ධර්ම කරුණු පෙන්ලා දෙන අපිට පේනවා සමාජ මිනිස්සු එක කතා බහ කරනකොට
කෙනෙක් ලස්සනට ඇඳලා පැළඳලා හොඳ වාහනයක යනකොට සාමාන්‍ය මිනිස්සු සාප කරනවා යදිනවා. පිංගතුනි මේක නෙමෙයි ධර්මය. ධර්මයේ බුදුහාඳුරුව පෙන්නවා මහණෙනි කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා. හොඳ ලස්සන ගෙයක් දොරක් තියෙනවා මාලිගාවක් වගේ. රන් රිදී මුතුමැණික් දරාගෙන රජවරු සිටුවරු වගේ ඉන්නකොට ඔබ ඒ දිහා බලලා හිතන්න කියනවා ඒ අය සසරි පින් කරපු අය. මමත් සංසාරේ කොච්චර ඔය වගේ සැප සම්පත් ඇතුව ඉඳලා ඇද්ද. රජවරු වෙලා ඇති, සිටුවරු වෙලා ඇති. හැබැයි ඒ සියල්ල ගෙවිලා අවසන් වුණා. මේ අයත් පින් කරලා අද ඒ පිනේ විපාක විදිනවා. මමත් කොහොම හරි අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් වඩාගෙන මේ ධර්ම මාර්ගය තුල දියුණුව කරා යන්න ඕනේ. ඒ විදිහට තමන් සසර ගැන හිතලා පින ගැන හිතලා මේ කර්මඵල ගැන අවබෝධයෙන් දකින්න. ඒකයි ධර්මය. එහෙම නැතුව කෙනෙක් දැකලා සාප කරන එකවත්, කෙනෙකුට හිතෙන් වෛර කරන එකවත්, ඉරිසියා කරන එකවත්, සමහරවිට මේ මිනිස්සුන්ට කතා හදන එකවත් ඒක නෙමෙයි කළ යුත්තේ. ඊළඟට බුදුහාඳුරුවෝ පෙන්නනවා මහණෙනි කෙනෙක් යනකොට දකිනවා අන්ත අසරණ දුක් විඳින කෙනෙක්. අපි හිත මිනිස්සෙක් ඉන්නවා හිඟන මිනිස්සෙක් කියලා හිතන්. ඒ මිනිස්සයා බොහෝ දුක් විඳිනවා. බොහොම අසරණයි. එදා වේලා හම්බ කරගන්න විදිහක් නැහැ. අන්ත අසරණව දුක් විඳින කෙනෙක් දැක්කට පස්සේ ඒ දිහා බලලා හිතන්න මම සසරි කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද? මම මේ වගේ කොච්චරනම් ආත්මවල ඉපදිලා එදා වේල නැතුව කන්න නැතුව බේතක් ගන්න විදියක් නැතුව සසරි කොච්චර මම මෙහිම දුක් විඳලා ඇද්ද? ඒ නිසා මං කොහොම හරි පින් කරගන්න ඕන, කුසල් වඩන්න ඕන මේ සසරේ පින් පව් විපාක අරගෙන යන ගමන. ඔන්න ඔය විදිහට හිතන්න. ඒකයි අපි ධර්මයට අනුව හිතන ක්‍රමේ. ඒ නිසා තියෙන මිනිස්සය දිහා බලලා ඊරිසියා කරනවා නම්, හිතෙන් වෛර කරනවා නම්, හිතෙන් සාප කරනවා නම් ඔබ හිතන්න ඔබේ හිත කොච්චර පිරිහිලාද. නැති මිනිස්සයාට අනුකම්පා කරන්න පුළුවන් විදිහට පිහිට වෙන්න. ඒක තමයි කළ යුත්තේ. අපි තුල ඇති කරගන්න ඕන ප්‍රධාන ගුණධර්ම 4ක් තියෙනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මෛත්‍රිය කියන්නේ අපි හදවතින්ම සියලු සත්වයන් ගැන මිත්‍රත්වයක් පතුරනවා. මෛත්‍රී සිත පතුරනවා. කරුණාව කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙනවා තමන්ට වුණා වගේ. කන්න නැති කෙනෙක් දැක්කහම, හරියට ජීවත් වෙන්න ප්‍රශ්න තියෙන කෙනෙක් දැක්කහම තමන්ට වුණා වගේ හිත උණු වෙලා පුළුවන් විදියට උදව් කරන. මුදිතාව ඒක තමයි නැති එක. මුදිතාව තමයි අපි ඇති කරගන්න අමාරුවෙන් හරි ඇති කරගන්න ඕන දෙක. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකම ඉරිසියාව. මුදිතාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි ඉරිසියාව. මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අනේ හොඳයි, අනේ කොච්චර දෙයක්, අනේ සාදු කියලා හදවතින් සතුටු වෙන්න පුළුවන්. අන්න මුදිතා ගුණය ඔබ තුළ දියුණුයි. ඒ නිසා ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. උපේක්ඛාව කියලා කියන්නේ අපි කොච්චර කෙනෙක් දිහා බලලා මෙයාට හරියන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. දැන් මෛත්‍රිය ගැන හිතන්න. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි ඔහොම හිතනවා. හැබැයි හැමෝම නිදුක් වෙන්නේ නැහැ, මිනිස්සු ලෙඩ වෙනවා. අපි කොච්චර දියුණු වෙන්න කීවත් මිනිස්සු කඩාගෙන වැටෙනවා. අද කෝටිපතියෝ එක රැයෙන් හිගන්න වෙනවා, මහා පාරට වැටෙනවා, ගෙවල් ගිනි ගන්නවා, දීපල වස්තුව කඩාගෙන වැටෙනවා, රාජසන්තක වෙනවා. ජීවිතේ ප්‍රශ්න, ගැටලු, විපත් එක්ක යන ගමන. එතකොට අපි මේ ලෝකෙ සියලු සත්‍යයන්ගේ ස්වභාවය ධර්මයේ තුලින් අපි විමසලා මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා. ඒ තමයි උපේක්ඛාව. මේ සියලු සත්වයන් කර්මීය දායාද කරගත්ත පිරිසක්, කර්මීය උප්පත්තිය කරගත්ත පිරිසක්, කර්මීයම ඥාතියා කරගත්ත පිරිසක්, කර්මීය පිළිසරණ කරගත්ත පිරිසක්. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. මම යම් හොඳ දෙයක් කරොත් ඒ හොඳ විපාක මට සසරේ ලැබෙනවා. මම යම් අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාක මට සසරේ දෑවැද්ද හැටියට සසරේ උපවපන් ආත්මවල අරගෙන යන්න වෙනවා. අන්නේ දේ හිතලා කර්මය ගැන හිතන්න. කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු ආයුෂෙන් මැරෙනවා. කෙනෙක් උගත්, කෙනෙක් නූගත්. කෙනෙක් බොහොම ලස්සනයි, කෙනෙක් කැතයි. කෙනෙක් බොහොම පෞරුෂවත්, පිළිගැනීමක් තියෙනවා. කෙනෙකුට එහෙම පෞරුෂයක්, පෙනුමක් නැහැ. කෙනෙකුට කීර්තිය, ප්‍රසිද්ධිය තියෙනවා. කෙනෙකුට කීර්තිය, ප්‍රසිද්ධිය නැහැ.
කෙනෙකුට ධනය කෝටි ප්‍රකෝටි ගණන් උත්තුරන්න තියෙනවා. කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ, මොනවා හරි ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල චුල්ල කම්මොයි බංග සූත්‍රය, මහා කම්මොයි බංග සූත්‍රය ආදී දේශනාවල බලපුහම අපිට පේනවා අපි කවුරුත් කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්තිය කරගෙන, කර්මය ඥාතියා කරගෙන යන ගමන. අපිම සසරි වපුරපු දේවල් අපි මේ නෙලාගෙන යන ගමන. ඒ නිසා කාටවත් ඉරිසියා කරන්න, වෛර කරන්න යන්න එපා. අනුන්ගේ දියුණුව දැකලා සතුටුවෙන් ඔබත් පින් දහම් කරමින්, කුසල් දහම් කරමින් මේ ධර්මාවබෝධය කරා යන ගමනේ ඔබත් පුළුවන් තරං උත්සාහයෙන් වීරිය නැගී සිටින උත්සාහ කරන්න. දැන් බලමු බුද්ධ ශාසනය තුළ දැන්ව අනාථ පිණ්ඩික සිටුතුමා කෝටිපතිය. ඊළඟට විසාකා උපාසිකාව හිතන්න, පුංචි වයසේ සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වෙන දවසේ තමන්ගේ පියතුමා දුවට දීපු දෑවැද්ද තමයි 9 කෝටියක් වටින මේල පළඳනාව. නගරේ හිටපු කොයි තරන් දනවත් සිටු පවුල්වල මොන තරන් සිටු කුමාරියකුටවත් ඒ තරම් වටින ආභරණයක් පළඳනාවත් තිබෙන ඇකි. එතකොට 9 කෝටියක් වටින රන් රිදී මුතු මැණික්වලින් යුක්ත වටිනා මැණික් ඔබ්බපු පළඳනාව ඉන වටා මුළු ශරීරයේම ඉන වටා පළඳින වටිනා රන් ආභරණය. එතකොට හිතන්න සෝවාන් වෙච්ච විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් ලැබුණා කියනවා විසාකාවට. වටිනා මේල පළඳනාව පැළඳගෙන හිටියේ. එතකොට හිතන්න අද අපි ධර්මය අල්ලලා තියෙන කොහෙන්ද කියලා ඔබ හිතන්න. අද මේක බණක් අහලා සමහරු හිතනවා ධර්මී කියන්නේ අතහැරිය. එක බණක් අහලා කරාඹු දෙක ගලවලා පැත්තකින් තියෙනවා. එක්ක මුද්ද වලල්ල පැත්තකින් තියෙනවා. නිකම් මේ ඔක්කොම වැඩක් නෑ, මේ අනිත්‍යයි කියලා ඔය එන ගැහුවා වගේ බලාගත්තුවත බලාගෙන ඔහොම ඔය මානසික රෝග ඒවා. මානසික විකෘති. ඒ ධර්මාවබෝධය නෙමෙයි. ඒ නිසා සැබෑ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා ලස්සනට ඉන්න කෙනෙක්. දැන් මේ ධර්මය තේරුණා කියලා ඒ විදිහට විකෘති රඟපානයි දැක්කහම අනින් මිනිස්සුන්ට ධර්මය පාවෙනවානේ. සාමාන්‍ය ලෝකෙ බුද්ධිමත් මිනිස්සු දැක්කට පස්සේ හිතෙන වම්බෝ මේ මොකද්ද බුදුදහම කියන්නේ, මේ අනිත්‍ය අතහරින්න ඔහොම පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න මිනිස්සු අහන්නේ අර විකෘති රඟපෑම් කරන ධර්මය අල්ලපු නැති මිනිස්සුන්ගේ මේ විහිළු දේවල් දැකලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ නිසා පින්වතුනි, මේ ධර්මයේ හැසිරෙන අය තමයි අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ අය තමයි සතුටින්ම ඉන්න ඕනේ. මොකද අනිත් මිනිස්සු අඬනකොට ඒ අය අඬන්නේ නැහැ. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා මොනවාවත් චිත්තං යස්සන කම්පති. ඒ අයගේ හිත කම්පා වෙන්නේ නැහැ. අසෝකං විරජංකේමං විරාජමානව සතුටින්ම ඉන්නේ කවුද? ධර්මය අවබෝධ කරගත්තයි. ඊළඟට හිතන්න බිම්බිසාර රජුරුව සෝවාන් වෙච්ච කෙනෙක්. රටක් පාලනය කරා. සේනිය බිම්බිසාර රජුරුව කියන්නේ මගධ දේශේ පාලකයා. සෝවාන් වෙච්ච ගමන් මාලිගාවෙන් එළියට බැහැලා මේ ඔක්කොම වැඩක්නේ අනිත්‍යයි, මට මේවා තේරුණා, මං යනවා කැලේට කියලා කැලේට ගියේ නෑ. ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. අර මාලිගාවේ හිටියා. රන් රිදී මුතු මැණික් පරිහරණය කරා. වටිනා සලුපිලි පරිහරණය කරා. රජ්ජුරුවෝ ධාර්මිෂ්ඨව බොහොම සතුටින් රජකම් කරා. එහෙනම් අපිට පේනවා දැන් ඔබ හිතන්න දේශපාලනය කියන්නේ පුංචි දෙයක්ද කියලා. රටක් පාලනය කරනවා කියන්නේ පුංචි දෙයක්ද? සෝවාන් වෙච්ච අය ධාර්මිෂ්ඨව රට පාලනය කරා. එහෙනම් අපිට පේනවා අපි බුද්ධාගම කියලා මේ අහලා තැන්තැන් වලින් අහලා තියෙන දේ සැබෑ ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵලලාභීන් ගැන හිතන්න. බිම්බිසාර රජුරුව සෝවාන් වෙලා රජකම් කරා. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙලා කෝටිපතියෙක් ව්‍යාපාර කරා. 54 කෝටියක් වේදම් කළ ජේතවනේ හැදුවා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන හොයලා බලන්න. ඒ කාලේ මිනිස්සුන්ට පොලියට දීපු කෙනෙක් අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ. බැංකු තිබ්බේ නැහැ. මහා ධනවත් සිටුවරු තමයි මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න මුදල් පොලියට දුන්නේ. ඒ පොලියට දීලා පොලියක් අය කරා. එතකොට සාධාරණව ධාර්මිෂ්ඨව මිනිස්සුන්ට ණයට දීපු කෙනෙක්. ඊළඟට විසාකාව අවසානයේ තමන්ගේ ආභරණේ විකුණලා තමන්මයි ඒක මිල දීලා ගත්තේ.
කෝටි 27ක් වියදම් කරලා 9 කෝටියකට පූර්වාරාමේ හදන්න ඉඩම ගත්තා. බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයා වෙනුවෙන් දෙමහල් ප්‍රාසාදයක් කියලා තියෙනවා. ප්‍රාසාදයක් කියන්නේ මාලිගාවක් වගේ ආරාමයක් හැදුවා තවත් 9 කෝටියකින්. ඒ හැප්දපු හැම ආරාමයකම ඉතිහාසය ගත්තොත් ඒ ආරාමේ පූජා කරන පින්කමටම තවත් ඒ වගේ ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා කහවණු 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමයේ හදලා බුද්ධ ශාසනයට පූජා කරේ. ඊළඟට ඔබ හිතන්න බුදුහාමුදුරන්ට පූජා කරපු පළවෙනිම ආරාමේ බිම්බිසාර රජතුමාගේ රාජකීය උද්‍යානය උයන වේළුවනාරාමේ ශාසනයට පූජා කරේ. රජ්ජුරුව ලස්සනට මල් වවලා විනෝද වෙන්න යන රජ්ජුරුව විවේකයෙන් සතුටෙන් ඉන්න නැටුම් ගැයුම් වාදනය එක්ක රජවරු ලස්සනට සතුට විඳින්න යන විවේකයට ඉන්න රටේ තියෙන ලස්සනම උද්‍යානය තමයි බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයාට ආරාමයක් හදලා පූජා කරේ. දැන් ඔය වැරදි දෘෂ්ටියම ඒ කාලේ තිබිලා තියෙනවා. බිම්බිසාර රජතුමාගේ බිසවක් හිටියා කේමා කියලා. කේමාව ධර්මයේ ගැන හිතුවේ නෑ, දන්නේ නෑ, රූපයට ඇලුම් කර කර හිටියා. ලස්සනට හිත වශී වෙලා හිටිය කේමාවටත් එහෙම් මෙහෙම් බණ කෑලි අහුල ගත්ත අය කියා හිටියා. ඔය බුදුහාමුදුරුවෝ නිකන් අනිත්‍යයි අනිත්‍යයි කිය මේවා මේ පිළිකුලයි කිය බණ කියන්නේ ලස්සනට කැමති නැති කෙනෙක්. එතකොට කේමාව හිතුවා තමන් බොහොම ලස්සනට ඇඳල පැඳලා ඉන්න රූපයට වශී වෙච්ච කේමාව හිතුවා මන්නන් යන්නේ බණක් අත්තහන්න. මං යන්නේ ඔය බණහන්න කියලා හිටිය. අවසානයේ රජ්ජුරුවෝ කේමාව බණහන්න යොමු කරන්න රජ්ජුරුවෝ මොකද කරේ? කේමාවට වේළුවනාරාමේ ලස්සන සුන්දරත්වය කවිවලට ගීතිකාවලට හදලා මාලිගාවේ ඇහෙන්න ගායනා කරා කියනවා. ඒවා අහගෙන හිටිය කේමාව හිතුවා බුදුහාමුදුරුවෝ ගැන මං අහලා තියෙන එක එහෙනම් වැරදි ඇතිනේ. මේ මිනිස්සු සමහරු අපිට කියන්නේ මේ අනිත්‍යයි අනිත්‍යයි ඔක්කොම අතාරින්න එපා වෙලා මේ කලකිරීම අසුබය ඒවලු බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙම කියන බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන තැන්වල ඉඳීද? මෙච්චර ලස්සන වේළුවනාරාමේ කුටි ගැන ආරාමේ පරිසරය ගැන මෙච්චර වර්ණනා කරන්නේ මේ ලස්සන ගැන මම යන්න ඕනේ ඕක ඇත්ත නැත්ත බලන්න කියලා කේමාව ගියා. ඒ ගිය වෙලාවේ කේමාව ඒත් කල්පනා කරා මං යන්නේ වේළුවනේ බලන්න ලස්සන බලන්න. මං යන්නේ බණ අහන්න නෙමෙයි ඔය බණ මං අහන්නේ. එහෙම හිතාගෙන ගියේ කේමාව හැංගිලා ඈත ඉඳන් බුදුහාඳුරු බණ කියනවා බලාගෙන හිටි. බුදුරජාණන් වහන්සේ කේමාවට දිව්‍යාංගනාව වගේ ලස්සන දිව්‍යාංගනාව වගේ කාන්තාව දෙන්නෙක් බුදුහාඳුරන්ට පවන් සලනවත් මවල පෙන්නුවා. ඒ දිහා බලාගෙන බණහගෙන ඉන්නකොට ජීවිතයේ යථාර්ථය වැටහෙන විදිහට බුදුහාමුදුරුවෝ දහම් දෙසුවා. කේමාවට ධර්මාවබෝධය ලැබුවා. එතකොට අපිට පේනවා මේ ධර්මය ගැන සමාජයේ අදත් මිනිස්සු පිටින් බලලා කාරණයක් අහලා බණක් අහලා ඒ තමන්ගේ දෘෂ්ටිය ඉඳගෙන තමයි කරුණු එකතු කරලා වැරදි දෘෂ්ටි මතවාදවලට එන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ ගිහි අය මේ දේශනාවෙන් අපි විස්තර කළ දෙන්න විශේෂයෙන් ගිහි ශ්‍රාවකයන් පැවිදි අය නම් සියල්ල අතහැරලා විමුක්තිය පිණිස ධර්මාවබෝධය පිණිස යන ගමනක පැවිදි ශ්‍රාවකයන්ගේ ජීවිතේ ධර්මාවබෝධය අරමුණු කරගෙන යන ගමන. උන්වහන්සේලාට වටිනා ආරාමයක් ලැබුණොත් පිළිගන්න නැත්නම් කොහේ හරි ඉන්නවා. හොඳ දාන මානාදී රජවරු සිටුවරු පූජා කරොත් පිළිගන්නවා. ඒක පා කියලා නෑ කොහෙවත්. නැත්නම් උන්වහන්සේලා හදාගෙන හරි පිණ්ඩපාතේ ගිහිල්ලා හරි වළඳනවා. වටිනා සිවුරු පිරිකර කෙනෙක් පූජා කරොත් පිළිගන්නවා. නැත්නම් තියෙන එකක් හරි ඉරිච් එකක් හරි මහගෙන උන්වහන්සේලා සිවුරු පිරිකර මේ ගමන යනවා. කෙනෙක් වටිනා රෝහල් වලට එක්කන් ගිහිල්ලා හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් හේත් අරන් දුන්නොත් පිළිගන්නවා. නැත්නම් තියෙන එකක් මොනවා හරි බෙහෙතක් කොත්තමල්ලි ටිකක් හරි බීලා මොනවා හරි හදාගෙන තමන් ඒකයි පැවිද්දේ ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරලා ධර්මාවබෝධය පිණිස යන ගමන. හැබැයි පැවිද්දා ලැබෙන දේ පිළිගන්නවා. හැබැයි උන්වහන්සේලාගේ ගමන නිවන කරාය. හැබැයි ගිහි ශ්‍රාවකයෝ ගිහි අය විශේෂයෙන් ගිහි ජීවිතේ තමන්ගේ ජීවිතේ පටල ගන්න යන්න එපා. මේ ධර්මයේ තියෙන සමහර කරුණු එක පාරට මේක පියවරෙන් පියවර යන එක. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නෑ. මතක තියාගන්න අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සල්ලාම ධර්මයේ පිහිටන කෙනා ලෞකික සම්මාදිට්ඨිය කර්මඵල විශ්වාසය ඇති කරගෙන තෙරුවන් සරණ යනවා. ඊට පස්සේ සද්ධානුසාරී වෙනවා.
ඊට පස්සේ ධම්මානුසාරී වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් සකදාගාමී මාර්ගයේ ගමන් කළ ඵලයට පත්වෙන. ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කළ අනාගාමී ඵලයට පත්වෙන. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටික සංයෝජන තුනී වෙන්නේ. අනාගාමී වෙනකොට. හැබැයි සෝවාන් වෙලාවත් නැතුව ධර්මයට ඇවිල්ලවත් නැතුව රහත් වනා වගේ ඔක්කොම එපා වනා වගේ අතහරින්න ඒ වගේ රඟපෑම් කරන්නේ ෑම තුළ ධර්මී නොදන්නකම නිසා ධර්මී හැසිරෙන්න්න උත්සාහ කරනයටත් ධර්මී පාවීමක් තියෙන. අන්නේ නිසා පිංහතුනේ පියවරෙන් පියවර අවබෝධයෙන් යායුතු ගමන අවබෝධයෙන් අතහරිනවා මිසක් මේ බුද්ධ ශාසනයෙන් කලකිරීම කියන එක හිතන් බුදුහාන්දුරුව පෙන්වෙන් නිබ්බිදායි නිබ්බිදාය ගැන අවබෝධයෙන් කලකිරෙන්නේ. එතකොට නිබ්බින්දම් විරජ්ජති විමුක්තියට පත්වෙන අතහැරෙනවා. එහෙම නැතුව අපි මේ අතහරින්න ඕන කියලා ධර්මය අවබෝධයක් නැතු උත්සාහ කිරීම තුළ මිනිස්සුන්ට තියෙන්නේ ගැටීම විඳවීම. පිංහතුනේ බුදුහාන්දුරුව පෙන්නවා මහනෙන මගේ ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා මතකතියාගන්න ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ විවාහ වෙනවා කාමභෝගී ජීවිත ගත කරනවා අමුදරුව ලැබෙනවා රන්රිදී මුතුමැනික් පරිහරණය කරනවා නටනවා ගයනවා විනෝද වෙනවා පන්සිල් රකින කෙනෙකුට ඒව බාධාවක් නෑ. හැබැයි ආදීනව දස්සාවිනු. මාලිකාව හිටියත් මුළු ඇගේම රත්තරම් පොරෝගෙන හිටියත් කෝටි ගණන් වටින යානවාහන වෙනම ජෙට්්‍යානා තිබුණත් ආදීනව දස්සාවිනු. ඒවැ ආදීනව දකිමින් මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ධර්මාවබෝධය කරා යන්නට ඕන. එහෙම නැතුව මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඒවා අතහැරලා අපි අවබෝධයෙන් අතහරින එකයි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීමයි මේක දෙකක්. අන්නේ නිසා මතකතියාගෙන බුදු හාන්දුරුව පෙන්වේ ධර්මී හැසිරෙන ශ්‍රාවක අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත්වෙන. එයා හොඳ පිළිවලකට ඉන්නවා. එයා අනිත් අයගේ ආකර්ශණය අනිත් අයටත් එයා ගැන පුදුම හිතෙනවා. මිනිස්සු අඩනකොට යාඩන්නේ නෑ එයා ලෝක සභාව අවබෝධ කරගත්ත කෙනෙ. මිනිස්සු දුක්වෙනකොට යා දුක්වෙන්නේ. මිනිස්සු මනසෙන් කඩාගෙන වැටෙන තැන එයා අකම්පිත වෙන්න. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඒ නිසා මේ ධර්මය හරියට ඉගෙනගන්න හොඳට ධර්මය ගැන අධ්‍යයනය කරන්න අන්න එතකොට ඔබට තේරෙයි බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ මොන තරන් ලෝකයේ ඉන්න අනි ශ්‍රාවකයොත් එක ගත්තොත් සතුටෙන් මේ ධර්ම මාර්ගය ආයුතු ගමන. ඒ නිසා අපි ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිසක් බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට ලැබිලතිය. මනුස්ස ජීවිතය ලැබුණ. ඒ ලැබිච්ච දේත් එක්ක ලදදෙයි සතුටුවෙන් තමන්ට ලැබෙන දෙයි සතුටුවෙන් කර්ම පල ගැන හිතන් පුළුවන් විදිහට නැති බැරි අයට අනුන්ට උදව්පකාර කරන්න. ධර්මිෂ්ටව ධර්මානුකුලෝ දියුණු කරායන්න මහන්සික දියුණුවෙන් එපා කියලා කොහෙවත්නෑ. බුදු හාන්දුර කරන්න එපා කියලා තියෙන්නේ මත් පැන් වෙලදාම් වසවිස වෙලදාම් වහල් වෙලදාම් මස් පිණිස සතුන් විකිනී අව්‍යාවිධ වෙලදාම් මේවා තමයි මිත්‍යා ආජීවය හැටියට පෙන්වේ. ධර්මිෂ්ටව සාධාරණව ව්‍යාපාර කරන්න කෝටිපතියෙක් නෙමෙයි බිලියනපතියෙක් වෙන්න ලෝකෙම ධනවතෙක් වෙන්න උත්සාහ කරනවා නං ඒත් ඔබට ධර්මානුකුලෝ දියුණු වෙන්න පුළුව. ඔබ බොහොම ලස්සනට ජීවත්තෙන් හැබැයි ඒ තුළ හැමවෙලායම අවබෝධයෙන් අටලෝ දහම ගැන හොඳ බුද්ධියකින් විමසමින් කර්මපල ගැන විමසමින් ධර්මාවබෝධයට ජීවිතය දියුණු කරගන්න. අන්න එතකොට මාලිගාව හිටියත් ගහක් යට හිටියත් ඒ දෙකම යාට තේරෙනවා මේ සියල්ල අතහැරල යන්න වෙන දේව. රත්තරම් පොරෝගෙන හිටියත් වැරහැලි ඇඳගෙන හිටියත් එයා දන්නවා මේ සියල් අතහැරන්න වෙන දේව. රාජභෝජන වැළඳුවත් ලැබෙන ඕනෑම දෙයක් ප්‍රත්‍යවේක්ෂා කළ වැළඳුව ඒ දෙකේ වෙන සක්කයා දකින්න. අන්නේසා අවබෝධයෙන් යුක්ත ජීවිතයයි බොරු රඟපෑමයි කියන්නේ දෙකක් මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ධර්මය හැසිරෙන්න උත්සාහ කරන්න. ඒ නිසා පින්වතුනි අද දවසේ ඔබ හැම දෙනාට මං හිතනවා මේ ධර්ම කරුණු වලින් යම් තේරුමක් ඔබට ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි සමාජය තුළ දකිනවා ඉරිසියාව කියන එක පුදුම විදිහට වැඩිවේගෙන යන සමාජය. කවමදාවත් ලස්සනට ඉන්න කෙනෙකුට සැපසේ ජීවත් වෙන කෙනෙක් දැකලා ඉරිසියා කරන්න එපා. උත්සාහ කරන්න දියුණු වෙන්න උත්සාහ කරන්න. සාධහරනෝ ධර්මිෂ්ටෝ තමනු දියුණුව කරා යන්න උත්සාහ කරන්න. කෙනෙක්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මෛත්‍රිය
කරුණාව මුදිතා උපෙක්ඛා කියන ගුණධර්ම ඇති කරගෙන ඔබ හැම දෙනාට මුතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ විසින්. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර 5 වන පටුමගේ අංක 35න් 2 දරන නිවසේ පදිංචි රවී සෙනවිරත්න සහ චන්දිමා ප්‍රේමරත්න යන අය විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ පරලෝසපත් එඩ්මන් මෙන්ඩිස් සෙනවිරත්න, කුසුමා සෙනවිරත්න, ප්‍රේමා එදිරිසිංහ සෙනවිරත්න, ඩී.ආර්. ප්‍රේමරත්න සහ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරවීමයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වය දරූ සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වය ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි, ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0701 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.